අයිබෝවන් හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 10 ශ්‍රේණියේ ගණිතේ පන්තිය තවත් දවසකින් ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. බලන්න වෙනද වගේම පුතේ ඔයාට මම හොදට ඇහෙනවද පේනවද කියලා. ඒ වගේම බලන්න වාගේ යාළුවෝ ටිකත් ඔක්කොම මේ උදේ පාන්දර එකතු වෙලා ඉන්නවද කියලා නැත්තම් මතක් කරලා නැකිටවන්න. අද දවසේ උදේ පාන්දර මම හිතන්නේ පැය කීපයකම වගේ වර්ෂාවක් තිබ්බනේ. සමහර විට කට්ටිය කුට්ටමෙට්ට බදාගන්න දිද්ද දන්නේ නැහැ. නැකිටවන්නේ කොල්ලන්වත් කොහොම හරි පන්ති පටන් අරන් තියෙන කියලා මතක් කරවන්න. වැඩි වෙලා ගන්නතු අපි ටක් ගාලා පාඩමට එමු. හැමෝටම අද දවසේ උගන්වන ගණිත කරුණු ටිකක් හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ වගේම දීර්ඝ කාලයක් මතක තියාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ පුංචි ප්‍රාර්ථනාවත් එක්කම අපි අද දවසේ වැඩ කටයුතු පටන් ගමු. දාගන්න හැමෝම අද දවසේ දිනේ 2021 9 වෙනි මාස 3 වෙනිදා. හරි. අපි පුතේ සාකච්ඡා කරමින් හිටියේ සමාන්තර ශ්‍රේණි පාඩම. අපි කතා කරමින් ඉන්නේ සමාන්තර ශ්‍රේණි පාඩම. එතකොට පොඩ්ඩක් මතක් කරමු. ඔයා දන්නවා අපි හඳුනාගත්ත සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ එකම සංඛ්‍යාවක් එකතු වෙවි යන සංඛ්‍යා අනුක්‍රමණයකට අපි කිව්ව සමාන්තර ශ්‍රේණිය. සරලව අර්ථ දැක්වුවොත්. ඒක අපිට දැනෙච්ච දේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් 5 7 9 11 ඔය වගේ එකක්. ඔයාලට පේනවා මේකට දෙකක් එකතු වෙලා තමයි 7 හැදෙන්නේ. මෙයාට දෙකක් එකතු වෙලා තමයි 9 හැදෙන්නේ. ඔය විදිහට එකම සංඛ්‍යාව එකතු වෙවි සෑදෙන සංඛ්‍යා අනුක්‍රමණයක් අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. තව එකක් අපිට මෙහෙම ලියුවොත් අපි ගමු 50 ඊළඟට 45 ඊළඟට 40 ඊළඟට 35 මේක ගත්තොත් ඔයාලට පේනවා මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා තියෙන 5ක් අඩු වෙලා. ඍණ 5යි. මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා තියෙන 5ක් අඩු වෙලා. වෙන විදිහකට කියන්න පුළුවන් මේ 5ට ඍණ 5ක් එකතු වෙලා තමයි 45 ඇදිලා තියෙන්නේ. 45ට ඍණ 5ක් එකතු වෙලා තමයි 40 හැදිලා තියෙන්නේ. හරි. 5න් 5 අඩු වෙලා කියන්නේ ඍණ 5ක් එකතු වුණා කියන අදහස. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ සංඛ්‍යා අනුක්‍රමණය හැදිලා තියෙන්නේ හැම පදයකටම ඍණ 5ක් එකතු වෙලා. එම නිසා අපිට මේ ඔය සමාන්තර ශ්‍රේණිය කියන එක සරලව කියන්න පුළුවන් එකම සංඛ්‍යාව එකතු වෙවි සෑදෙන සංඛ්‍යා අනුක්‍රමණයක් සමාන්තර ශ්‍රේණියක්. මේ නිකන් හඳුනා ගන්න පුළුවන් විදි. ඊට පස්සේ වාට කියලා දුන්න මේ එකතු වෙන එකම සංඛ්‍යාවට නමක් අපි ඒකට කියව පොදුවන්තරය. මේවා අපි ගිය සතියේ කතා කළා. පොදුවන්තරය ඒකට සිම්පල් D කියන. පොදුවන්තරය හොයන ක්‍රමයකුත් කිව්ව මේ එක ළඟ පිහිටි පද දෙකක් අරගෙන පසු පදයෙන් පෙර පදේ අඩු කළා නම් පොදුවන්තරය එනවා. හරි. අනුයාත පද දෙකක් ගත්තා. පසු පදයෙන් පෙර පදේ අඩු කළා. අනුයාත පද දෙකක් ගත්ත පසු පදයෙන් පෙර පදේ අඩු කළා. එතකොට අපිට ඔය පොදු අන්තරය හොයාගන්න පුළුවන්. ඊට අමතරව ගිය සතියේ කතා කළා මේ ඔය වගේ ශ්‍රේණියක පදයක අගය හොයන්නේ කොහොමද? tn හොයන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. ඒකට සූත්‍රයක් තිබ්බා. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. මේ සූත්‍රය පාවිච්චි කරලා මේ වගේ සංඛ්‍යා අනුක්‍රමණයක දීලා තියෙන පදයක අගය හෙව්වා. ඊට අමතරව tn n සහ d දීලා තියෙනකොට අපි a හෙව්වා. මේක සමීකරණයක්නේ. පද තියෙනවා 1යි 2යි මේ අකුරු 3යි මේක 4යි. අකුරු තියෙනවා 4ක්. එතකොට අකුරු 3ක අගයන් දෙනකොට ඉතිරි අකුරේ අගය හොයන්න අපිට පුළුවන්. ආදේශ කළා පුළුවන්. tn හෙව්ව මේ කට්ටිය දන්නකොට. ඒ වගේම a හෙව්ව අපි මේ තුන් දෙනා දන්නවනම් n හෙව්ව අපි මේ තුන් දෙනා දන්නවනම්
ඔය විදිහටම D හෙව්වා අපි මේ තුන් දෙනා දන්නවා නම්. ඔතනට වෙනකන් අපි ගිය සතියේ සාකච්ඡා කරලා තියෙනවා. අද අපිට තියෙන එතනින් එහාට පාඩම තව ටිකක් ඉදිරියට අරගෙන යන්න. මම අද ඔයාට මේ පුංචි ප්‍රශ්නයකින්ම අද දවසේ පටන් ගන්නවා. මට ඇත්තටම මතක නෑ මේ පාඩමේ අපි කතා කරන කීවෙනි ප්‍රශ්නද කියලා. පුළුවන් නම් ඔයා මට chat එකේ දාන්න. මේ අපි කතා කරන්න යන්නේ ඔය සමාන්තර ශ්‍රේණි පාඩමේ කීවෙනි ප්‍රශ්නද කියලා. කවුරු හරි දාන්න. එතකම් මම Q කියලා දාන්න. දාලා අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. Q කියලා දාලා මේ ලියන්න මෙහෙම මුල් පදය ප්‍රශ්නාංක 4 කියලා දාලා තියෙනවා දෙව්මිනි. මම හිතනවා ප්‍රශ්නාංක 4 වෙන්න ඇති කියලා. Q4 කියලා දාගමු. ලියන්න මුල් පදය 10ද මුල් පදේ 10ද පොදු අන්තරය දෙකද වූ පොදු අන්තරය දෙකද වූ සමාන්තර ශ්‍රේණියේ මම කෙටි කරනවා සමාන්තර ශ්‍රේණියේ මුල් පද පහ ලියන්න. මුල් පද පහ ලියන්න. සමාන්තර ශ්‍රේණියේ මුල් පද පහ ලියන්න. හරි. උත්සාහ කරන්නකෝ බලන්න හරි ලේසි. ඔයා හරියටම ඉගෙන ගත්තා නම් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. ඔයාට පුළුවන් දැන් මුල් පද පහ ලියන්න. හරි. අපි සාකච්ඡා කරමුකෝ. මේ අහන්නකෝ පළවෙනි පදේ T1 ඒක අපි දන්නවා මේ දීලා තියෙනනේ 10යි. T2 දෙවෙනි පදේ කොහොමද එන්නේ? මෙයාට අර පොදු අන්තර එකතු කරලා. මතක නෙන්න විදිය 10ට එකතු කරන්න ඕනේ දෙකක්. දෙවෙනි පදේ එනවා 12යි කියලා. P3 ගන්න කොහොමද? තුන්වෙනි පදේ. මෙයාට එකතු කරන්න ඕනේ දෙකක්. එහෙමනේ. මේ පොදු අන්තර එකතු වෙවි හැදෙන සංඛ්‍යා අනුක්‍රමණයකට තමයි අපි සමාන්තර ශ්‍රේණියක් කියලා කිව්වේ. එහෙනම් තුන්වෙනි පදේ 14යි. හතරවෙනි පදේ ගන්න කොහොමද? මෙයාට ආපහු එකතු වෙන්න ඕනේ දෙකක්. ඒ කියන්නේ 16යි. ආපහු T5 ගන්න කොහොමද? 16ට එකතු කරන්න ඕනේ දෙකක්. උත්තරේ 18යි. පැහැදිලිනේ? ඒ හින්දා අපිට ලියන්න පුළුවන් එම නිසා මුල් පද පහ. කොහොමද එන්නේ? පළවෙනි පදේ එනවා 10යි, දෙවෙනි පදේ එනවා 12යි, ඊළඟ පදේ එනවා 14යි, ඊළඟ එක 16යි, ඊළඟ එක 18යි. ඔන්න මුල් පද පහ. හරි ලේසි. මුල් පදේ දන්නවා නම් පොදු අන්තරේ දන්නවා නම් පද ටික අපිට හොයාගෙන යන්න පුළුවන්. හරි සරලයි. හරි. එහෙමනම් ඔයා මට පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ට්‍රක් ගාලා උත්සාහ කරලත් බලන්න ඕනේ. පුළුවන් නම් හදමු නැත්නම් try එකක් දෙමු. වැරදුනට කමක් නැහැ. දාගන්නකො ප්‍රශ්නාංක 5 කියලා. මේක හැදුවා නම් ඔයාලට ඊළඟ පුළුවන් වෙන්නත් ඕනේ. ප්‍රශ්නාංක 5 Q5
ලියන්න මෙහෙම මුල් පදය සිම්පල් ඒද මුල් පදය සිම්පල් ඒද දැන් පුතේ මේ අහගන්නකෝ මේ ඉස්සෙල්ලා ලියපු උත්තරේ මෙහෙම වෙන වෙනම හදා ඉන්න ඕනේ නෑ මම මේවාට පැහැදිලි කරන්න ඕනේද තමයි T1 T2 T3 කියලා දාලා ලිව්වේ නිකම්ම ලිව්වත් හරි මේ ඔක්කොම ලියලා ඉන්න ඕනේ නෑ මේවාට පැහැදිලි කරන්න ඕනේද තමයි එකින් එක ගන්න දැන් ප්‍රශ්න අංක 5 මුල් පදයේ සිම්පල් ඒද පොදු අන්තරය ඩීද පොදු අන්තරය ඩීද සමාන්තර ශ්‍රේණියේ මුල් පද පහ A හා D අසුරෙන් ලියන්න A හා D A හා D අසුරෙන් ලියන්න A හා D අසුරෙන් ලියන්න හරි ඔන්න අද දවසේ කතා කරන දෙවෙනි ප්‍රශ්නේ මේ Q5 මුල් පදයේ සිම්පල් ඒද පොදු අන්තරයේ සිම්පල් ඩීද වූ සමාන්තර ශ්‍රේණියේ මුල් පද පහ A හා D අසුරින් ලියන්න හරි දැන් try එකක් දෙමු බලන්න A හා D අසුරෙන් තමයි පද පහ අහන්නේ උත්සාහ කරන්නකෝ බලන්න මම ඔයාලට විනාඩියක විතර කාලයක් දෙන්න අයත් එක මතක් කරන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට නම් ඊයේ දවස හරිම සතුටුදායක දවසක් කාලයකට පස්සේ අපේ කොල්ලෝ ටික ලකුණු 300ක් ගහලා බොහොම අමාරුයි ලකුණු 300 කොහොම හරි රැකගත්තා. ඉතින් කාලයකට පස්සේ බලපු හොඳ මැච් එකක් නේ. ඔය විදිහට විතුරු මැච් ටිකක් දිනා ගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මම හිතන්නේ මේ දවස් ටික අපේ ලංකාවට මේ ක්‍රීඩාවකින් හොද ඇති. රම් පදක්කම් ගත්තා, ලෝකඩ පදක්කම් ගත්තා, ඒ ඇස්සේ මැච් දිනනවා. නේද? ඔය ඔක්කොමත් එක කොහොම හරි මේ කොරෝනා වෛරස් එකකින් ගොඩ යන්න ලංකාවට පුළුවන් වුණොත් ටිකක් හොඳයි. ලංකාවට නෙමෙයි මුළු ලෝකෙට මේ ඔය ප්‍රවෘත්තිවල කියවන හැටියට නම් නිකන් මේකෙන් ගොඩේමක් නෑ නේවත්. දැන් මූ කියලා වෛරස් එකක් එනවලු නේද? ඒ කියන්නේ මම හිතන්නේ කොවිඩ් එකේ ප්‍රභේද. තව CI කියලා තව මොකද්ද තව කිසිවක් තිබ්බා. දකුණු අප්‍රිකාවේ තව ප්‍රභේදයක් තියෙනවලු. අනේ මන් නිකන් එක එක ප්‍රභේද එනවා. කවදා මේවා ගොඩ යන්න පුළුවන් වෙයිද දන්නේ. අනික ඔය දැන් ඇවිල්ලා තියෙන ප්‍රභේද වැක්සීන් එකක් අහන්නේ නැහැ කියලා කියනවා. දැනටමත් අපේ ළමයි අසනීප වෙලා තියෙනවා ඉතින් ඒගොල්ලන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මේ පොදම දේ තමයි ඉතින් පරිස්සම් වෙන එක. හරි. අපි එනම් බලමු මේක උත්තරේ කොහොමද ගන්න කියලා. T1 මුල් පදේ. මුල් පදේ නම් A ඊළඟට T2 කොහොමද T2 හැදෙන්නේ? මේ කලින් පදයට පොදු අන්තර එකතු වෙනවා. කොයිට වඩා සුළු කරන්න බෑ. T3 එයා හැදෙන්නේ කොහොමද? කලින් පදේ A ධන D. එයාට එකතු වෙන්න ඕනේ කවද? D එකක්. හැමතිස්සෙම කලින් පදයට පොදු අන්තර එකතු වෙලා තමයි ඊළඟ පදේ හැදෙන්නේ. මෙතන තා චුට්ටක් සුළු කරන්න පුළුවන් මේ. A එකතු කිරීම D ධන D කියන්නේ 2යි. හතරවෙනි පදේ හැදෙන්නේ
මෙයාට අපෝ d එකක් එකතු වෙන්න ඕන. a ධන 2යි d ට තව d එකක් එකතු වෙන්න ඕන. එතකොට තමයි හතරවෙනි පදේ හැදෙන්නේ. උත්තරේ a ධන 2ක් d ධන d කියන්නේ 3යි. එතකොට t5 ඊට කලින් සංඛ්‍යාව a ධන 3ක් d එන ඊළඟ පදේ ගන්න තව d එකක් එකතු වෙන්න ඕනේ. උත්තරේ එනවා a ධන 4ක් d කියලා. ඔන්න මුල් පද පහ කොහොමද එන්නේ? එම නිසා මුල් පද පහ කොහොමද එන්නේ? පළවෙනි පදේ a, දෙවෙනි පදේ a ධන d, තුන්වෙනි පදේ a ධන 2යි d, හතරවෙනි පදේ a ධන 3යි d, පස්වෙනි පදේ a ධන 4යි d. පේනද රටාවක්? a හා d ඇසුරෙන් අපිට පද ලියන්න පුළුවන්. පළවෙනි පදේ, දෙවෙනි පදේ, මේ විල පස්වෙනි පදේ. ඔයාගෙන් ඇහුවනම් 10 වෙනි පදේ ටක් කරලා ලියන්න පුළුවන්. t 10 සමානයි a ධන 9යි d. දැක්කද වැඩේ? a හා d ඇසුරෙන් පදයකගේ අපිට ටක් කරලා ලියන්න පුළුවන්. දැන් මීට කලින් ගිය සතිය අපි සූත්‍ර ලියලියමනේ කළේ. 10 වෙනි පදේ කිව්වම සූත්‍ර ලිව්වා. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියලා සූත්‍ර ලියලා තමයි හදාගෙන ගියේ. දැන් ඔයාලට මම ඔන්න තව කෙටි ක්‍රමයක් කියලා දුන්නා. ඒ කියන්නේ ඕනම පදයක් අපිට ලියන්න පුළුවන් a හා d ඇසුරෙන්. මේ 10 වෙනි පදේ 15 වෙනි පදේ කිව්වනම් a ධන 14යි d. දැක්කද ක්‍රමය? ඒ කියන්නේ පුතේ අපිට පුළුවන් ඕනම පදයක් a හා d ඇසුරෙන් හරි කෙටියෙන් ලියන්න. මෙහෙම ලිව්වා කියලා එක්සෑම් එකේ වැරදි දාන්නේ නැහැ. මොකද මේකත් අර සූත්‍ර පාවිච්චි කළාම තමයි ගොඩනගන්නේ. 10 වෙනි පදේ ගන්නකොට n ඍණ එක වතාවක් කිව්වහම 10 ඍණ 1 කියලානේ සුළු කළාම 9යි d. ඒකම තමයි මේ තියෙන්නේ. ඒ හින්දා වාට කැමති නම් tn සූත්‍ර පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කෙයින්ම එන a හා d ඇසුරෙන් ලියලත් වාට ගණන් හදන්න පුළුවන්. මන් දැන් මෙහෙම ගණන් හදන්නයි යන්නේ. පදයකගේ a හා d ඇසුරෙන් සටස් ගාලා ලියලා ගණන් ටික හදන්න යන්නේ. හරි ඉක්මනට මේක ලියා ගන්නකො. මෙතනට වෙනකන් ලියාගෙන ඉවර අපේ ළමයි ටික අත උස්සන්න ඕන. ඔතනට වෙනකන් ලියාගෙන ඉවර නම් හැමෝම අත උස්සන්න ඕන. හරි තාමත් අපේ නම් අත උස්සලා තියෙන 28 දෙනයි. මං හිතනවා හැමෝම කරලා ඉවර වෙලා හැමෝම අත උස්සයි කියලා. හරි ඔය ඇති වෙලා. දැන් අපි තව උදාහරණයක් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මේ අපි කෙටි ක්‍රමයක් ඉගෙන ගත්තානේ. ඕනම පදයක් අපිට a හා d ඇසුරෙන් සටස් කරලා ලියා ගන්න පුළුවන් අර විදිහට. දැන් ඒක පාවිච්චි කරලා ගානක් හදමු. මේ බලන්නකෝ වැඩි. දැන්
වා ගිය සතියේ ඉගෙන ගත්ත TN සූත්‍රය භාවිත කරලා ගණන් හදන විදිය අද ඔන්න මම TN සූත්‍රයම තමයි කෙටියෙන් ලියන විදියකුත් ඔන්න දැන් කියලා දුන්නා. ඒකෙන් ගණන් හදන්න යන්නේ. අපි ගමු මෙහෙම එක්සැම්පල් මම එක කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට ගණන් හදන්න තියෙන්නේ. ලියන්න මෙහෙම සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක පස්වන පදය පස්වන පදය 17ද පස්වන පදය 17ද දොළොස්වන පදය 38ද වේ 38ද වේ පොදු අනුපාතයත් පොදු අන්තරයත් කමා මුල් පදයත් සොයන්න පොදු අන්තරයත් මුල් පදයත් සොයන්න. ඒක තමයි ප්‍රශ්නේ. මේ අහගන්නකෝ. දැන් ඔයාලට තේරෙනවා මේ ගාන කියවනකොටම දෙන්නේ හොයන්න ඕනේ. පොදු අන්තරය කියන්නේ D, මුල් පදය කියන්නේ A. ඔය දෙකම හොයන්න ඕනේ. දෙන්නෙක් හොයන්න තියෙනවා කියන ඔයාලට හිතෙන්න පුළුවන් දෙන්නෙක් කිව්වහම සමීකරණ දෙකක් ලියලා සමගාමීව විසඳුවා නම් හරි. ඔය නොදන්න දෙන්නෙක් හොයන්න සමීකරණ දෙකක් ලියන්න දෙපේ. අන්න එහෙම හිතලා සහ මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා ශ්‍රේණියක පදයක අගයක් දීලා තිබ්බොත් පස්වෙනි පදයේ 17යි කියනවා 12වෙනි පදයේ 38යි කියනවා. පදයක අගයක් දීලා තිබ්බොත් ඒවට TN සූත්‍ර ලියන්න ඕනේ කියලා මම ගිය සතියේ කිව්වා. ඔයාලට පුළුවන් එහෙම කරන්න. එතකොට මෙයාටත් TN සූත්‍ර ලියනවා මෙයාටත් සූත්‍ර ලියනවා. සූත්‍ර දෙකක් තියෙන හින්දා මේ දෙන්න හොයන්න පුළුවන් මේ. එහෙමයි ගාන හිතන්න. මේ බලන්නකො. මුලින්ම ගානේ දීලා තියෙනවා T5 සමානයි 17යි කියලා. එයාට TN සූත්‍රය ලිව්වොත් TN සමානයි A ධන n ඍණ එක වතාවක් D. හරි. TN කියන්නේ පදේ අගයනේ ගානේ දීලා තියෙනවා 17යි. එලිම ආදේශ කරමු. A කියන්නේ මුල් පදේනේ දන්නේ නැහැ. n කියන්නේ පද ගණනනේ පද ගණන කීයද? 5යි. අඩු කිරීම එක වතාවක් D දන්නේ නැහැ. සුළු කළාම අපිට ලියන්න පුළුවන් 17 සමානයි A එකතු කිරීම 5න් එකක් අඩු කළාම 4යි ඒක D ගෙන් වැඩි කළාම 4යි D. ඔන්න ඔයිට වඩා සුළු කරන්න බෑ. ඕකට පළවෙනි සමීකරණය කියලා දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දීලා තියෙනවා 12 වෙනි පදේ T12. එහෙනම් එයාටත් අපි ලිව්වොත් සමීකරණය. උඩ සමීකරණේ තියනවානේ කෙලිම ආදේශ කරමු. Tn කියන්නේ පදයේ අගය 38යි. සමානයි. ඒ දන්නේ නැහැ. වරහන n වෙනුවට දාන්න දැන් 38 කියන්නේ 12 වෙනි පදේනේ. පද ගණන 12යි. ඍණ එක වතාවක් D දන්නේත් නැහැ. සුළු කළොත් 38 සමානයි A එකතු කිරීම 12න් එකක් අඩු කළාම 11යිනේ. ඒක D ගෙන් වැඩි කළාම 11යි D. ඕක අපිට දෙවෙනි සමීකරණය කියලා දාන්න පුළුවන්.
දැන් එතනින් එහාට තියෙන මේ දෙන්නව සමගාමී සමීකරණ දෙකක් විදිහට අරගෙන ගාන හදන එක. දැන් මෙහෙමයි. ඔය සූත්‍රය ලියලානේ අපි ඔය සමීකරණ දෙක ගත්තේ. ඕන්නම් මෙහෙම දෙවෙනි ක්‍රමය. මේකම තමයි කෙලින්ම ලියන්න පුළුවන්. කවුරුත් වැරදි දාන්නේ නැහැ. මේ බලන්නකෝ. ඔයා දන්නවනේ P5 කියන්නේ 17යි කියලා. P5 කියන්නේ 17යි කියලා දන්නවනේ. කෙලින් වාඩ ලියන්න පුළුවන් P5 A හා D ඇසුරේ. කොහොමද පස්වෙනි පදේ ලියන්නේ? A ධන 4යි D කියලා. සමානයි 17යි. කොයි බලන්නකෝ. අර මම කලින් කියලා දුන්න මෙතඩ් එකට අනුව ඕනම පදයක් A හා D ඇසුරේ ලියන්න කියලා දුන්නා. එහෙනම් T5 ලියන්න පුළුවන් A එකතු කිරීම 4යි D කියලා. ඔන්න පළවෙනි පදේ. ඔය විදිහටම T12 සමානයි 38යි කියලා දුන්නානේ. ඒක ලියුවොත් T12 A හා D ඇසුරේ ලියුවොත් A ධන 11යි D සමානයි 38යි. ඔන්න දෙවෙනි සූත්‍රය. දැක්කද වැඩේ? ඔය සූත්‍ර ලියලිය ආදේශ කරනට වඩා කෙලින්ම ඔයාට A හා D ඇසුරෙන් ලියන්න පුළුවන්. හරි. දැන් මේ වගේ ගානක් දුන්නාම මෙහෙම නොලියා ටක් ගාලා මෙහෙම ලියන්න. දැන් හුරු වෙමු ඒවට. හරි. මුලින්ම ඔය දෙකම ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඔයා මේ දෙන්න සමගාමීව විසඳලා A හා D වලගේ හොයන්න බලන්න. පටන් ගන්න. ඔය දෙකම ලියා ගන්න. මොක ලිව්වත් හරි. මේක ඉතින් අපි දන්න දේ. පදයක් දන්නවා නම් TN සූත්‍රය ලියන්න කියලා ගිය සතියේ කිව්වා. දෙකට වෙන වෙනම TN සූත්‍ර ලියලා ඔය සමීකරණ දෙක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින් මේ දීලා තියෙන පදේ A හා D ඇසුරෙන් ලිව්වහම සමීකරණ හැදෙනවා. ඒක කෙටි. ඒක අපි හුරු වෙමු දැන් ඈ. ලේසි මේක. හරි. ටක් ගාලා ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඔයා මේ අපි හොයාගත්ත සමීකරණ දෙක විසදලා සමගාමීව A හා D වලගේ හොයන්න බලන්න. පාට දෙන්න පුංචි වෙලාවක් ඊට පස්සේ අපි හදනවා ගණන්. හරි. මම මේ පැත්ත මකලා ඔය සමීකරණ දෙක විසඳන්න. හරි. පේනවනේ මේ නොදන්නා පදවල sorry. නොදන්නා පදවල A කියන එක සමානයිනේ පුතේ. අපි ඊළඟේ සමාන වෙච්ච පදේ අයින් කරමු. ඒව අයින් කරන්න සමීකරණ දෙක අඩු කරන්න ඕනේ කියලා දැනෙන්න ඕනේ. ඒට ඒ අයින් කරන්නේ අයින් වෙන්නේ අඩු කළොත්නේ. එකතු කළොත් එහෙම ඒ ධනෙ කියන්නේ 2යි වෙනවා. අයින් වෙන්නේ නැහැ. අයින් කරන්න අඩු කරන්න ඕනේ. අඩු කරනකොට ලේසි දේ තමයි ලොකු එකෙන් පොඩි එක අඩු කරන එක. ඒ හින්දා මම දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය අඩු කරන්න. බලන්න. දෙවෙනි සමීකරණය අඩු කිරීම පළවෙනි සමීකරණය. වම් පැත්තෙන් වම් පැත්ත. ඒ කියන්නේ A ධන 11යි D ගෙන් අඩු කරන්න ඕනේ මේ ජෝඩුව. වරහන දාන්න එපා. A ධන 4යි D. සමානයි දකුණු පැත්තෙන් දකුණු පැත්ත. 38න් අඩු කරන්න ඕනේ 17ක්. වරහන් ඉවත් කරමු. A එකතු කිරීම 11යි D ඍණයි ධනයි ඍණ A ඍණයි ධනයි ඍණ 4යි D සමානයි 38න් 17ක් ගියා කියන්නේ 8න් 7ක් අඩු කළාම 1යි 3න් 2ක් අඩු කළාම sorry 3න් 1ක් අඩු කළාම 2යි. දැන් මේ ධනයට ඍණ A කැපිලා යනවා. 11යි D ගෙන් 4ක් D අඩු කළාම 7ක් D සමානයි 21යි. මට ඕනේ D වලගේනේ
7 අයින් කරන්න දෙපැත්තම 7න් බෙදමු. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා d සමානයි 21 7න් බෙදුවම 3ක් කියලා එනවා. ඔන්න d වලගේ. දැන් මේ හොයාගත්ත අගය සමීකරණ දෙකක් තියෙනවානේ. ඔයාට කැමති එකට ආදේශ කරන්න. මම ආදේශ කරනවා පළවෙනි එකට. බලන්න එහෙනම් d සමානයි 3 එකට ආදේශය. දැන් බලන්නකෝ. සමීකරණ ලියුවොත් a එකතු කිරීම 4යි d සමානයි 17. ඕකනේ පළවෙනි සමීකරණ. ආදේශ කළොත් a දන්නේ නැහැ. ධන 4 වැඩි කිරීම d වෙනුවට දාන්නේ කීයද? මේ දීලා තියෙන්නේ. හොයාගත්තා 3යි සමානයි 17. අපිට ඕනේ ඒව ළඟේනේ. මේ දෙන්න සුළු කරලා එහා පැත්තට විසික් කළා දාමු. a සමානයි තිබ්බේ 17. 4 වරක් 3 12යි. ඒක මේ පැත්තට යනකොට ඍණ 12ක් වෙනවා. එතකොට a සමානයි 17න් 12ක් ගියම 5ක් කියලා එනවා. ඔන්න ඒ වලගේ. හරි. මම හිතනවා ඔයා හදලා ඉවර ඇති කියලා.